මේ චුති චිත්තය හැටියට මරණයටපත් වෙච්ච අවස්ථාවේ එතනින් ඉවත් වෙනවා දැන් එයා. ඒ ශරීරය මැරෙනවානේ. ඒ මැරුණාම එතනින් සූක්ෂම ශරීරයක් හිමි කරගන්නවා කියලා. ඒ සූක්ෂම ශරීරය අතන යුක්තාණුව සයිගොට් එක ලෑස්ති වෙනකන් හොයමින් ඉන්නවා. තමන්ගේ කර්ම ශක්තියින්ට අනුව මේ මෙතෙක් එයා ලබාගෙන තියෙන කර්ම ශක්තියින් මතනේ විඥානය දැන් සංවිධානය වෙලා තියෙන්නේ. එහි තියෙන කර්ම ශක්තියින්ට අදාළ තැනක් හම්බ වෙනකන් එයා ඉන්නවා. කොහේ හරි යාට මේ සීමා මායිම් කාල දුර ප්‍රමාණයන් අදාළ නැහැ. ඕනම තැනකට වහාම යන්න පුළුවන් කියලා කිව්වා. ලංකාවේ අපේ සම්බන්ධතාවයන් තියෙනවා නම් එංගලන්තේ ඉඳන් ලංකාවේ මව්කුසක යන්නත් පුළුවන්. හරි චෙක් කෙනෙක්. එතකොට එහෙම හැබැයි මෙතන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඒ දැන හඳුනා ගැනීමක් මොකක් ඔය කර්මයේ සම්බන්ධයෙන් කතා කරනකොට තියෙන එකක් තමයි මේක අපි ඉන්නේ එක්තරා පූල් එකක කියන අදහස. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට ඉපදෙන්නේ අපේම සම්බන්ධතාවයක් තියෙන අපේම ගනුදෙනුවක් තියෙන මව්කුසක කියලා කතාවක් තියෙනවා සාමාන්‍යයෙන්. ඕක පිළිබඳව අපි පැත්තත් පොඩ්ඩක් කියන්නම්. දැන් ඔය රිග්‍රෙෂන් තෙරපි කියලා කතා කරන ඒවා තියෙනවනේ. මේ ඒ කියන්නේ පෙර භවයන් පිළිබඳව සමීක්ෂණය කරපු හොයපු කතාන්තර මේ ඔක්කොම 100%ක්ම හරි නොගියට බොහෝ දේවල් සත්‍යීක්ෂණය කරපුවා තියෙනවා එක එක අවස්ථාවලදී. ඒතර ඒවයේ හුඟක් වෙලාවට අහන දෙයක් තියෙනවා දැන් ඔය කතා කරන එක්කෙනා මීට කලින් අඳුරනවද කියලා. ඒකේ තේරුම ඔය කියන එක්කෙනා මීට කලින් අවස්ථාවකදී දැකලා තියෙනවද සම්බන්ධයක් තියෙනවද කිසියම් ආකාරයක ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව කියන එක හොඳ ගනුදෙනුවක් වෙන්නත් පුළුවන් නරක ගනුදෙනුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යාළුවෙක් වෙන්නත් පුළුවන් තරහකාරයෙක් වෙන්නත් පුළුවන්. අපි යාළුකමටත් ළඟට යනවා තරහින්දත් ළඟට යනවා. අර රිවෙන්ජ් එක ගන්න ළඟට යන්න එපා. එතකොට ආදරේ ලෙන්ගතුකම නිසාත් ළඟට යන්න පුළුවන්. ඔය හේතු දෙක නිසාම කොයි විදිහෙන් හරි අර දැන හැඳුනුම්කමක් පෙර සම්බන්ධතාවයක් හිතවත් හෝ විරසක සම්බන්ධතාවයක් ආදරය හෝ රිවෙන්ජ් එකක් හෝ මොකක් හෝ එකක් මත තියෙන සම්බන්ධතාවයක් තියෙන තැනකට තමයි මේ ඇදිලා යාම සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ තැනක උපතක් ලබන්න අර මව්කුසක් ලෑස්ති වෙලා ඉන්නවද කියන එක හොයමින් මෙයා ඉන්නවා. එතකොට මේ ඉන්න කෙනාගේ ඔය කියන එකේ සියලුම ඉන්ද්‍රියන් තියෙනවා කියලා තවත් මට තැන රිෆර් කරන්න මට සූත්‍රය මතක නැහැ. එතන තියෙනවා මේ චුති චිත්තයෙන් පස්සේ යන මේ ප්‍රතිසන්දි විඥානය මේ ඊළඟට යන්න උපතක් ලබන්න ලෑස්ති වෙන විඥානය සියලු ඉන්ද්‍රියන්ගෙන් නියුක්තයි කියලා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ මනස කියන ඉන්ද්‍රියන් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම යුක්ත වූ විඥානයක් කියලා. ඒතර විඥානය කියන එකේ කොහොමදත් හැටි එහෙම තමයි සාමාන්‍යයෙන්. විඥානය කියන එකේ දැන් මේ තියෙන හැ නැති වුණාට තියෙන කන නාසය දිව ශරීරය මේවා නැති වුණාට ඒවයින් ඇතිවෙච්ච මනෝ නිර්මිත කයක්. දැන් දෙවියෝ කියලා කියන්නේ නිර්මිත කායක්නේ. ඒ වගේම මේ මරණයටපත් වෙන පුද්ගලයා එයාගේ තිබිච්ච ඔක්කොම දේවල් අරගෙන තමයි යන්නේ. එතකොට ඒකේ යම් සාධාරණත්වයක් තියෙනවා. ඒ කියන්නේ මරණයටපත් වෙන පුද්ගලයා එයාගේ කෝපෝරියල් බොඩි එක මේ භෞතික කාය කරජ කාය කියලා කියන මේක මෙහෙ තියලා ඒක ක්‍රෙමිටෝරියම් එකට ගෙනිච්ච හරි මොනවා හරි කළා ඒ කරන දේවල් කළාට එයාගේ තිබිච්ච ඇස කන නාසය දිව ශරීරය විඥානය කියන මේවයින් ගත්ත සියලුම අරමුණු සියලුම හඳුනා ගැනීම සියලුම රැස්කිරීම කර්ම හැටියට මේ සියල්ලම අරගෙන තමයි එයා යන්නේ. එතකොට ඒ සූත්‍රයේ තියෙනවා මම හම්බුන කියන්නම් රිවර් කරන තැන ඉන්ද්‍රියයන්ගෙන් හීන නො වූ ආත්මය කියලා ඒක තියෙන්නේ. ඉන්ද්‍රියයන්ගෙන් හීන නො වූ ආත්මය. ආත්මය කියන වචනේ වෙනස් වෙමින් යනවා කියන ප්‍රවාහය කියන අර්ථයෙන්. එතකොට ඉන්ද්‍රියයන්ගෙන් විඥානයක් වශයෙන් තමයි යන්නේ. අන්න එහෙම යන එකට තමයි මේ ගන්ධබ්බ කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා එයා පූර්ණ විඥානයක් හැටියට
අර මව් කුසේ අර සයිගොට් එක ලෑස්ති වෙනකන් එයා ලෑස්ති පිට ඉන්නවා. එයා ලෑස්ති පිට ඉඳලා එතන ඒක ලෑස්ති වෙනකොටම එතෙන්ට යනවා. ඒ නිසා අර ඔය දෙවෙනි අදහස අපිට හුඟක් වෙලාවට සාධනීයයි කියලා හිතෙනවා. අර මැරෙන මොහොතේම ඊළඟ සිත චුති චිත්තේ මෙතන පහළ වෙනකොටම පරිසන්දි චිත්තේ අතන වෙන්න අතන මවකුස ලෑස්ති වෙලා ඉන්න එපා. ඉතින් මිනිස්සු මැරෙන්න හැම වෙලාවෙම මවකුස ලෑස්ති වෙලා තියෙන්නේ. එතකොට අනික මේ ඒගිල් මවනවත් අඩුවෙනි සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට. එතකොට එහෙම ගත කතාවල තියෙන පූර්වාපර සංදි ගැලපීමක් ගිය භවයේදී අහවලා මේකේ ආනන්ද මේ ආනන්ද මේ අහවල හිටපු දේවිය තමයි සුද්ධ. ඉතින් මේ ඒක පදනම් කරගෙනමයි අපි ඔය දැනටත් තියෙන කතාන්ත පරීක්ෂණ වාර්තාවල තියෙන දේ ඒ විදිහට තියෙනවා. එතකොට ඒ නිසා මේ දෙවෙනි අදහස දෙවෙනි අදහසේ යම් ගැටීමක් එනවා කියලා පේනවා. අර විදිහට මරණයටපත් වෙනකොට චුති එයා ගන්ධබ්බ ස්වරූපයෙන් අය කියන්න පුළුවන් ඇස්යන් පුළුවන් ගන්ධබ්බ ඥානයක් තියෙනවා ලෑස්ති පිට. එයා අර මවකුස ලෑස්ති වෙච්ච ගමන්ම එතෙන්ට යන්න ලෑස්ති වෙනවා. අන්න එතකොට අර දෙකේ එකතුවෙන් සයිගොට් එක හැදෙනකොටම තුනේම එකතුවෙන් අන්න ජීවියා පහළ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඥානයේ සහිත ජීවියෙක් එතන පහළ වෙන්න පුළුවන්. ඒක හැට පේන්න නැති තරම් එකක් වුණාට එතන අංග සම්පූර්ණ සියල්ලම එතන සටහන් වෙනවා. එහෙම අදහසක් තියෙනවා. හරි. තව මොනවා හරි තියෙනවා නම් කියන්න. මොකද අපි මේ නාම රූප කියන සම්බන්ධයෙන් කතා කරන එක ඉවර කරලා දැන් අපි සෙල්ෆ් එක ගැන ආත්මය ගැන කතා කරන්නේ. ආම්දුරනේ වොයිස් එක ඔබට තව මොනවා හරි දෙයක් ඔය සම්බන්ධයෙන් කියන්න දෙයක් තියෙනවා කියන්න ඈ. මම කියන්න ගියේ මේ වොයිස් එක කැඩි එන්නේ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. අනික් අයට ඇහුණාද දන්නේ නැහැ. කවුරු හරි මටත් කැඩි තමයි ඇහුනේ ස්වාමීන් වහන්සේ. හැබැයි හරි ගස්ස ගලප ගන්න පුළුවන් වුණා. කැඩි තමයි ආවේ. දැන් හරි. දැන් ඇහෙනවද හොඳට? දැන් එහෙම වෙලාවට එවෙලෙම කියන්න. මට පාස් වුණාට මම ඔතනින් යන්න ඉස්සලා තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔව්. අර ස්වාමීන් වහන්සේ කිව්වනේ සංසාර මන්දිර many mansions කියන පොත. ඒකේ author කවුද ස්වාමීන් වහන්සේ? බ්‍රයිඩේ මර්ෆි මට මතක හැටියට. බ්‍රයිඩේ මර්ෆි. මර්ෆි. ඉංග්‍රීසි පොත. ඉංග්‍රීසි පොත many mansions කියලා. සිංහල පොත මේ කන්නිමහර සුමංගල කියලා හඳුරු කෙනෙක් පරිවර්තනය කරලා තියෙනවා. right. සිංහල පොත කන්නිමහර සුමංගල හඳුරු. ඔව්. අර මර්ෆි කියපු කෙනාගේ first name එක මොකද්ද? බ්‍රයිඩේ BRYDAY වගේ මට මතක හැටියට. BRYDAY. okay. thank you ස්වාමීන් වහන්සේ ඉච්චරයි. අනික් අය තව මොනවා හරි තියෙනවා නම් කියන්න. මොකද අපි මේ නාම රූප ගැන ඕන වෙලාවක ඉතින් අහන්න පුළුවන්. නමුත් දැන් මෙතෙන්දී අර හිතට ආපු වෙලාවේ මොනවා හරි කියන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අපි බුදුසසුදානන් වහන්සේට දේවදත්තය ආවේ ඒ විදිහට හිතේ එයා පස්සෙන් ආවනේ. ඒ කියන්නේ ඒ Tamanට ඕන තැනකට යන්න වෙලාව ඒ විදිහට ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට දෙවෙනි විදිහට තමයි මට හිතෙන්නේ එතනදී. ඒ කියන්නේ එකපාරටම බැහැනේ පස්සෙන් එන්න. ඉතින් එතන හිතා ගන්න පුළුවන් කොහෙට හරි වෙලා ඒ වෙතනක් වෙනකන් ඉන්න ඇති කියන එක. ඔව් එහෙම පුළුවන්. එහෙම මට හිතෙන්නේ මොකද අපි හිතනවට වැඩිය මේ විඥානමය සංවිධානයේ මේ ලෝක විශ්වයේ තියෙන මේ පූල් එක වැඩ කරන හැටි
මට හිතෙන්නේ හරි පුදුමාකාරයි. අපිට හිතා ගන්න බැරි තරම් ලෝක විශ්ය අචින්තයයි කියනවනේ, කර්ම විශ්ය අචින්තයයි කියලා කියනවනේ. ඉතින් එහෙම හිතා ගන්න හරි අමාරුයි. දැන් ඔහම උදාහරණ රාශියක් තියෙනවනේ. එහෙම කියු මාත් හරියට ගොඩක් ඒ වාර්තා කියවලා තියෙනවා. දැන් එක අවස්ථාවක එක සිද්ධියක් තියෙනවනේ අර එක පුංචි ළමයෙක් ඔය සතිපට්ඨාන සූත්‍රය එයා පාලි භාෂාවෙන් හොඳ ව්‍යක්ත විදියට හොඳටම කියන්න පුළුවන් වුණා කිව්වා. භාතෝරණ වයසේදීම සතිපට්ඨාන සූත්‍රය කියවලා තියෙනවා එයා. ඊට පස්සේ මේ ගැන හොයපු මට දැන් මට විපරස් තැන් තමයි මතක නැත්තේ. එතෙන්දී ඒ ගැන පරීක්ෂණය කරපු එක්කෙනෙක් එයාගෙන් බැලුවා, අහලා තොරතුරු අහලා බැලුවාම එයා කියලා තියෙන එක තමයි එයා ලෝවා මහා ප්‍රාසාදේ, ඒ කියන්නේ අනුරාධපුරේ මහාන වෙලා, ඒ කාලේ මහාන වෙලා එයා ඔය සූත්‍ර අරව මේව කටපාඩම් කරලා හිටපු, ඒවා කියවමින් හිටපු හාමුදුරු කෙනෙක්. ඊට පස්සේ දැන් තමයි එයා මේ ළමයි කැටිට ඉපදලා තියෙන්නේ කියලා. එතකොට එයා කටපාඩමින් මේ සතිපට්ඨානය කියලා තියෙනවා. එතන මෙතන වෙච්ච දේ තමයි ඒ අනුරාධපුර යුගයෙන් පස්සේ මේ 20 වෙනි සියවස දක්වා මේ කාලය තුලදී එයා ගොරෝසු උපතක් ලැබලා නැහැ කියන්නේ. මම මෙතන ගොරෝසු උපතක් කියන එකෙන් භාවිතා කළේ මිනිස් භවයක උපතක් එයා ලැබලා නැහැ කියන්නේ. එතකොට අර අනුරාධපුර යුගයේ හිටපු හාමුදුරුවෝ එතනින් අපවත් වෙලා එයා සූක්ෂම ශරීරයක් ඇතුව දිගු කාලයක් ඉඳලා තියෙනවා. එතකොට සියවස් ගණනාවක් ඉඳලානේ, සියවස් ගණනාවක් ඉඳලා දැන් ළමෙක් හැටියට ඉපදුනා. ඉපදුනහම ඒ ළමයා බහතෝරන කාලේදී පාලි දන්නෙත් නැහැ, තාත්තා පාලි දන්නෙත් නැහැ. එයා ඒ වචන මේ ළමයා මේ කටපාඩමින් මේක කියන්න පුළුවන් උනේ එයාගේ මයින්ඩ් එක, එයාගේ විඥානයේ ෆ්‍රෙෂ්නේ. අර අනුරාධපුරයේ ඉඳන් මේ දක්වාම කාලය තුලදී ආ සූක්ෂම ශරීරයක් ඇතුවන ඉඳලා තියෙන එක. දෙවි කෙනෙක් වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් අර ගන්ධබ්බ කියපු විදිහට වෙන්න පුළුවන්. මොකක් හරි ඒ විදිහේ තත්වයක තමයි ඉඳලා තියෙන්නේ. එතකොට මේ අපි හිතන දේවල් මිසක් මේක හරියට දන්නවා කියන එක නෙමෙයි. එතකොට ඒ කාලය තුලදී මුකුත් අමුත්තක් වෙලා නැති හින්දා, නැවත මනුෂ්‍යාත්ම භාවයක උපතක් ලැබලා නැති නිසා එයා නැවත මව් කුසේට ඇවිල්ලා එයා ළමෙක් හැටියට උපන් ගමන්ම එයාට අර කොහොම රිෆ්‍රෙෂ් කරලා ආයෙ කියන්න පුළුවන් අර පාලි සූත්‍ර කටපාඩමින්. එයා කටපාඩමින් ඉස්සෙල්ලා කියලා තිබිච්ච හින්දා. අන්න එහෙම ඔය එකක් ඔහොම දේවල් හරියට තියෙනවා. එතකොට එහෙම අර යම් කිසි දැන් කෙනෙකුගේ මරණයෙන් පස්සේ එයාගේ මෙමරි එක ඔක්කොම දේවල් සහිතව දීර්ඝ කාලයක් ඉඳ පුළුවන් කියන එක පිළිබඳව සටහන් වාර්තා තියෙනවා. එතකොට ඒ නිසා ඒ බඳු අවස්ථාවක කෙනෙක් මේ සියවස් ගණනාවක් සමහර විට ඉන්න පුළුවන්. එයාගේ අර මෙමරි එකේ ප්‍රශ්නස් ගතිය තියෙන්න පුළුවන්. දැන් උනත් ඔය සමහර හුඟක් අය දක්ෂ ඉන්නේ, සමහර පුංචි ළමයි ගණන් හදන්නේ, මහාචාර්යවරු වගේ ගණන් හදන ළමයි බිහි වෙනවා, නොයෙක් හැකියාවන් තියෙන ළමයි බිහි වෙනවා. ඉතින් ඔය නොයෙක් හැම දෙයකට මොනවා හරි හේතු සාධක තියෙන්න එපා. ඉතින් ඒ නිසා එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා හිතන්න ඉඩකඩ තියෙනවා. එඩ්ගා කේසිගේ වාර්තා තමයි තියෙන්නේ, ලිව්වේ යා නෙමෙයි මට හිතෙන්නේ. ඔව්, එඩ්ගා කේසිගේ දිවැසි වාර්තා භාවිතා කරලා තමයි ඔය පොත ලියලා තියෙන්නේ. එතකොට එඩ්ගා කේසි නෙමෙයි කතුවරයා. එඩ්ගා කේසි පොත් ලිව්වේ නැහැ. බ්‍රයිඩේ මර්ෆි තමයි, මට මතක හැටියට බ්‍රයිඩේ මර්ෆි තමයි ලිව්වේ, පොත ලිව්වේ. එඩ්ගා කේසිගේ දිවැසි වාර්තා තමයි භාවිතා කළේ ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ හරි කොහේ හරි යාගේ ඔක්කොම වාර්තා, දිවැසි වාර්තා මේ සටහන් තියෙනවා. මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා the Edgar Cayce story many mentions by Gina Serminara කියලා. Gina Serminara තියෙන්නේ. Gina Serminara. Gina Serminara ලිව්වේ මේ ඒක ඇසුරු කරගෙන එයාගේ PhD එකට ලියපු රිසර්ච් එක තමයි මේ Gina Serminara ලිව්වේ. බලන්න මේ බ්‍රයිඩ් මර්ෆිගේ නම නැද්ද එතන? නෑ, කොහෙවත්
එයාගෙන මම අහලා තියෙන ඉස්සර නම් එඩ්ගා කේසි කියලා. මම ඒ පාර ඉන්ටර්නෙට් එකේ දාලා බැලුවාම තිබුණේ එඩ්ගා කේසි. ආම්ද්‍රෝ කෙනෙක් හරි වෙන්න ඇති. ඔව් මට මතක හැටියට එඩ්ගා කේසිගේ දිවසි වාර්තා. The case story on reincarnation book. ඔව් රීන්කාර්නේෂන් එක පිළිබඳව එයාගේ දිවසි වාර්තා තමයි මේ භාවිතා කරලා ලියලා තියෙන්නේ. බ්‍රයිඩල් මර්ෆි කියලා තමයි මට මතක හැටියට. අපි බලමු තව ටිකක් මම දැනගත්තොත් කියන්නම්. ඒක තවදුරටත් භාවිතා කරලා රිසර්ච් එකක් කළා මේ විජ්ఞාන සමිනාරා. ඒක මේ එයාගේ සිංහල නම මතකයි මට පුනර්ජන්මය හා ජීව ලෝකය කියලා. එයා ඒක පරීක්ෂණ වාර්තාවක් හැටියට ලිව්වේ එයාගේ රිසර්ච් එක මේ PhD රිසර්ච් එක. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේක ධර්මයේ සටහන් කරලා තියෙනවද කියලා මං හරියටම දන්නේ නැහැ. නමුත් දැන් මනුෂ්‍ය ලෝකය කියලා අපි ගත්තාම මනුෂ්‍ය ලෝකය හරි සත්ව ලෝකය පෘථිවි තලයට සීමා වෙලාද තියෙන්නේ නැත්නම් අනික් ලෝකවලත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පුළුවන්ද? අනික් ලෝකවල කිව්වේ මේ ග්‍රහ වස්තුන් කියන එකද? එහෙයි දැන් ඒ කියන්නේ දැන් පෘථිවිය වගේ තවත් ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්නේ මේ ඒ නිසා දැන් විද්‍යාඥයෝ ගැන පොඩ්ඩක් බලනවා ඒ ගැන ධර්මයේ මොකක් හරි සඳහන් නෑ වෙනත් ග්‍රහ ලෝකයක මිනිස්සු ඉන්නවා මනුෂ්‍ය වර්ගයා ඉන්නවා කියන එකක් නම් කොහෙවත් සටහන් වෙලා නෑ මං හිතන්නේ මගේ දැනුමේ හැටියට මං කොහෙවත් මට දැකලා අහලා කියලා නෑ වෙනත් ග්‍රහ වස්තුවක මිනිස්සුયો කියන අය ඉන්නවා කියලා. සමහර බුද්ධිමත් ජීවීන් ඉන්න පුළුවන්. නමුත් මිනිස්සුયો ඉන්නවා කියන එක ගැන කොහෙවත් ධර්මයේ නම් සටහන් වෙලා නැහැ. මේක අපි ධර්මයේ තුල කතා කරන්නේ නම් මේ ලෝකේ ඉන්න මිනිස්සු ගැන තමයි සාමාන්‍යයෙන්. ඔය සත්තාවාස 31ම දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ සත්තාවාස 31ක් කියලා. සත්තාවාස කියන්නේ සත්වයන් ඉන්නා තැන් 31ක්. මේ 31ේම මේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය මිනිස් මනස තුළ තියෙන ඒවමයි. ඒක ධර්මානුකූලව ඒක ධර්මයට අනුව බුදුහාඳුරුව පැහැදිලිවම සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙන දෙයක්. ඔය දැන් සතර අපාය කියන ඒක പ്രേත තිරිසන් නරක අසුර කියන ඒ අපාය 4යි ඊළඟට දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 20යි කියන ඒ 30ම මනුස්ස ලෝකේ ඉන්න මිනිස් සිතක ක්‍රියාත්මක වෙන දේවල්. එතකොට එයාගේ මරණයෙන් පස්සේ අර කිව්ව ඒවට ලෝක හැටියට බෙදලා යන්න පුළුවන්. නමුත් ඒවා ජෙනරේට් වෙන්නේ මිනිස් මනස තුල තමයි. ඒක වෙන්නේ. එතකොට ඒ ඕනම මට්ටමකට යන ඒවා. ඒ විදිහට තමයි ධර්මානුකූලව කියලා තියෙන්නේ. අර කාරණේ නම් මගේ අවබෝධයක් නැහැ ඒ සම්බන්ධයෙන් මොකුත් කොහෙවත් සටහන් වෙලා නැහැ මට හිතෙන්නේ. මට විශ්යක් නේ ගැන තියෙන්නේ. ඉතින් අපිට කියන්න බෑ මොකුත් ඒක ගැන. ඒක තමයි මට හිතුනේ මේ දැන් මනුෂ්‍ය තලයක් තියෙන්න පුළුවන්. නමුත් තලය පෘථිවියට සීමාවද සීමා කරලා තියෙන්නේ නැත්නම් සීමා කරලා තමයි කතා කරලා තියෙන්නේ මේ ප්‍රායෝගිකත්වයේ තුල තමයි බුදුහාමුදුරුවෝ හැමෝටම ධර්ම දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සූර්ය ග්‍රහ මණ්ඩලයට මේ අපි ඔක්කොම අයිති තවත් සූර්ය ග්‍රහ මණ්ඩල ගොඩාක් තියෙනවා. ඒ එකටම එක එක වගේ ග්‍රහයන් තියෙනවා ඒවල ජීවීන් ඉන්නවා කියලා. එතකොට අපි මේ සූර්ය මණ්ඩලයට තමයි මේ ඔක්කොම අයිති තියෙන්නේ. තවත් සූර්ය මණ්ඩල තියෙනවා හරි ගොඩක් තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් තියෙනවා. එහෙම ඒ විදිහට ඒ වගේ ඒවල ඇති විදිහට. ඔව් ඉන්න පුළුවන්. මොකද මේ අපි එක සෞර ග්‍රහ මණ්ඩලයක් මේ වගේ සෞර ග්‍රහ මණ්ඩල ලක්ෂ ගානකින් සකස් වෙච්ච එකක් නෙමෙයි මන්දාකිනිය කියලා අපි කතා කරන්නේ මේ ක්ෂීරපතය කියලා අපි කතා කරන්නේ චක්‍රාවාටය. ඒතර ඒ වගේ චක්‍රාවාටත් තවත් ලක්ෂ කෝටි ගණනක් තියෙනවානේ. බුදුහාම දේශනා කළා තියෙනවානේ. ඉතින් ඒ නිසා මේක අනන්ත වූ විශ්වයක් ගැන තියෙනවා. අපිට බැරි දේවල් බැරි දෙයක්. අපි ඉතින් කතා කරන්න ඕන අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයට අයිති. අස්සේ. ඒකලින් නම් තමයි ඉතින් අපිට විශේෂ සීමා වෙලා තියෙන ඒ ටික තමයි. ඔව්. ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි නාම රූප හා විඥානය ගැන කතා කළේ.
ඒක වැදගත් පාඩමක්. මොකද අපි ප්‍රායෝගිකව හඳුනාගත යුතු එකක් ඒක. ඊළඟට මහනිදාන සූත්‍රයේ කතා කරනවා මේ self ආත්මය සම්බන්ධ ආත්ම සංකල්පය පිළිබඳව delineations of self කියලා. To what extent, Anand, does one delineate when delineating a self? Either delineating a self possessed of form and finite. One delineates that myself is possessed of form and finite. Or delineating a self possessed of form and infinite. One delineates that myself is possessed of form and infinite. Or delineating a self formless and finite. One delineates that myself is formless and finite. Or delineating a self formless and infinite. One delineates that myself is formless and infinite. Pali text කියවමු. අත්ත පඤ්ඤත්ති කිත්තාවතාච ආනන්ද අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. රූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. රූපීමේ පරිත්තා අත්තාති. රූපින් වාහි ආනන්ද අනන්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. රූපීමේ අනන්තෝ අත්තාති. අරූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. අරූපීමේ පරිත්තෝ අත්තාති. අරූපින් වාහි ආනන්ද අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. අරූපීමේ අනන්තෝ අත්තාති. To what extent, Ananda, does one delineate when delineating a self? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද කවර විදිහකින්ද කවර දුරකටද මේ ආත්මය ගැන කතා කරන අය ආත්මයක් තියනවා කියලා ආත්මයක් ගැන පනවන අය ඒක ආත්මය ගැන කියන්නේ කවර විදිහකටද කවර ප්‍රමාණයකටද කවර දුරකටද? Either delineating a self possessed of form and finite. සමහර අය හිතනවා සමහර අය කියනවා ආත්මය ගැන කියන අය ආත්මය කියන එක සකස් වෙන්නේ සංවිධානය වෙන්නේ form and finite කියලා. ඒක රූපීමයයි පරිමිතයි කියලා. ඒ කියන්නේ සීමා සහිතයි. පරිමිතයි කියන වචනේ. එතකොට ඉන්ෆිනිට් කියලා කියන්නේ පරිමිතයි, සීමා සහිතයි, ප්‍රමාණාත්මකයි, යම් කාලයකට අදාළයි කියන අර්ථය තමයි ෆයිනයිට් කියන එකකින් ධර්මානුකූලව මෙතන අදහස් වෙන්නේ. ඒතර ෆෝම් කියන්නේ රූපීමයයි කියන එක. රූපවත්. ඒතර රූපවත් පරිමිතයි. පරිමිත කියලා කියන්නේ ෆයිනයිට්, සීමා සහිතයි, යම් කාල සීමාවකට පමණක් අදාළයි කියන අර්ථය. එතකොට ආත්මයක් තියෙනවා කියලා කියන අයගෙන් සමහර අය කියනවා ආත්මේ රූපීමයයි ඒ වගේම පරිමිතයි කියලා, සීමා සහිතයි කියලා. One delineates that myself is possessed of form and finite. ඒ නිසා ඒ අය කියනවා මගේ ආත්මය රූපීමය හා පරිමිත වූ යම් කාල සීමාවකට අදාළ වූ ආත්මයක් හැටියට තමා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ අය කියනවා. Or delineating a self possessed of form and infinite. තව කොටසක් කියනවා ආත්මය කියන එක රූපීමයයි නමුත් අනන්තවත් කියලා, අපරිමිතයි කියලා. ඒ කියන්නේ ඒක සීමා සහිත කාලයකට අදාළ එකක් නෙමෙයි. කාලයක් ගැන කියන්න බැරි අනන්ත වූ කාලයක් මුළුල්ලේ තියෙන දිගින් දිගටම තියෙන ආත්මයක් ගැන, ඉන්ෆිනිට් ආත්මයක් ගැන තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක රූපීමයයි අනන්ත වූ ආත්මයක් ගැනයි කතා කරන්න කියලා එතන ඒ කොටසක් කියනවා. එතකොට කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කොටසක් කියනවා ආත්මය රූපීමයයි පරිමිතයි කියලා. අනික් කට්ටිය කියනවා ආත්මය රූපීමයයි අපරිමිතයි කියලා. One delineates that myself is possessed of form and
infinite. එතකොට ඒ අය කියනවා මගේ ආත්මය රූපීමයයි ඒ වගේම අනන්තවත් කියලා. Or delineating a self formless and finite. තව කොටසක් කියනවා ආත්මය කියන එක අරූපී ඒ වගේම පරිමිතයි කියලා. ප්‍රමාණාත්මකයි කියලා. Or delineating that myself is formless and finite. ඒතර ඒ අය කියන්නේ ආත්මය අරූපීමයයි පරිමිතයි කියලා. අන්තවත් කියලා. ඒතර ඒකට කියනවා වචනයක් කිය හැකි අපිට අන්තවත් කිය හැකි සීමා සහිත කිය හැකි ප්‍රමාණාත්මකයි කියලා කිය හැකි යම් කාලයකට අදාළයි කියලා කිය හැකි ඔය වගේ අදහස් ගන්න පුළුවන්. ඒතර මගේ ආත්මය අරූපීමයයි නමුත් පරිමිතයි කියලා. අන්තවත් කියලා. Or delineating a self formless and infinite. One delineates that myself is formless and infinite. එතකොට ඒ අය කියනවා ආත්මය අරූපීමයයි ඒක ඒ වගේම අපරිමිතයි කියලා. එතකොට ඒ අනුව තමගේ ආත්මය රූපීමයයි අපරිමිතයි කියලා කියන කණ්ඩායමක් ඉන්නවා. එතකොට දැන් හතර ආකාරයකින් ආත්මයක් තියෙනවා කියන මගේ ආත්මය කියලා කතා කරන අය හතර ආකාරයකින් තමන්ගේ ආත්මය ගැන කතා කරනවා කියලා මෙතෙන්දි කියන්නේ. එක කණ්ඩායමක් කියනවා ආත්මේ රූපීමයයි පරිමිතයි කියලා. අනික් අය කියනවා ආත්මේ රූපීමයයි අපරිමිතයි කියලා. තව කණ්ඩායමක් කියනවා ආත්මය අරූපී ඒ වගේම පරිමිතයි කියලා. අනික් කණ්ඩායම කියනවා ආත්මය අරූපී අපරිමිතයි කියලා. ඔන්න ඔය හතර ආකාරයෙන්ම ආත්මයක් ගැන කතා කරන අය ආත්මයක් තියෙනවාය කියන අදහස කියනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට. Now, the one who, when delineating a self, delineates it as possessed of form and finite, either delineates it as possessed of form and infinite in the present, or of such a nature that it will naturally become possessed of form and finite. In the future, after death, when falling asleep, or the thought occurs to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about a self possessed of form and finite obsesses him. Pali text එක තත්‍රානන්ද යෝසෝ රූපින් පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති ඒතරහි වා සෝ රූපින් පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති තත්ත භාවින් වා සෝ රූපින් පරිත්තං අත්තානම් පඤ්ඤපේතෝ පඤ්ඤපේති අතතං වා පන සන්තං තතත්තාය උපකප්පෙස්සාමීති ඉතිවා පනස්ස හෝති ඒවං සන්තං කෝ ආනන්ද රූපින් පරිත්තත්තානු දිට්ඨි අනුසේතීති ඉච්ඡාලං වචනාය. Now the one who, when delineating a self, ආත්මයක් ගැන කතා කරන අය delineates it as possessed of form and finite. එතකොට ඒගොල්ලෝ කියනවා ආත්මය සකස් වෙන්නේ රූපවත්ව හා පරිමිත ආකාරයකින් තියෙන එකක් තමයි ආත්මය කියලා කියන්නේ. Either delineates it as possessed of form and finite in the present. වර්තමානයේ දැන් අත්දකින විදිහට ආත්මය රූපීමය හා පරිමිත ආකාරයෙන් තියෙනවා. or of such a nature that it will naturally become possessed of form and finite. In the future, after death, when falling asleep, or the through or the though occurs to him that although it is not yet that way,
I will convert it to into being that way. එතකොට යම් කිසි කෙනෙක් හිතනවා වර්තමානයේ මෙහෙම තියෙනවා එහෙම නැත්නම් අනාගතයේදීත් මේ විදිහට තියෙන්නේ අනාගතයේදීත් මරණයෙන් පස්සෙත් හැම විටම තියෙන්නේ ආත්මය මේ ආකාරයකටයි දැන් යම් විදිහකින් එහෙම නොවුනත් මං ඒක ඒ විදිහට හරව ගන්නවා ඒ විදිහට දකින්න කැමති කියන තත්වයට සමහර කෙනෙක් පත් වෙන්න පුළුවන්. With being the case, it is proper to say that speculation about the self possessed of form and finite obsesses him. මේ විදිහට යම් කිසි කෙනෙක් ආත්මේ රූපවත් ප්‍රමාණාත්මකයි නැත්නම් පරිමිතයි කියන අදහස එයා ගන්නවා අරගෙන ඒක වර්තමානයේ එහෙම තියනවා කියලා හිතනවා අනාගතයේත් මරණයෙන් පස්සේ දිගින් දිගටම එහෙම තියනවා කියලා හිතනවා යම් විදියකින් එහෙම නොවුනත් මං ඒ විදිහට ඒ බවට පත් කරගන්නවා එහෙම දකින්න කැමති මට ඕන ඒ විදිහටයි කියන අර්ථයේ සහිතව එයා රූපීමය පරිමිත වූ ආත්මයක් කියන එකක් තියනවා කියන සිතුවිල්ල එයා තුල බලවත්ව නැගී හිටිනවා නැවත නැවත ඇති වෙනවා කියලා මේ දේශනා කරන්නේ. එතකොට අපි දැන් මතක් කරගන්නට ඕනේ දැන් මේ කියන කතාන්තරයේ මේ කියන සිද්ධිය වෙන්නේ නිකම්ම කෙනෙක් හිතලා සිද්ධ වෙනවා කියන අර්ථයෙම නෙමෙයි මේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ආත්මයක් තියෙනවා නෑ කොහොම කියන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ ධ්‍යාන වඩන අය, සිත වඩන අය ඒ තමන් කරන භාවනාවන් ඔස්සේ දිගු කාලයක් කරන ලද අභ්‍යාසයන් ඔස්සේ ගිහිල්ලා රූප ධ්‍යානවල යෙදෙන රූප ධ්‍යාන වඩන සමහර කෙනෙක් ඒ ධ්‍යාන වල එයාගේ සිත වඩන කාලය තුලදී එයාට එක්ස්පීරියන්ස් වෙන එයාට දැනෙන මානසික පැවැත්ම විඥානයේ පැවැත්ම ගැන හඳුනාගෙන දකිමින් එයා හිතනවා එයාට දැනෙනවා මේ විඥානය රූප ඇසුරේ තමයි හැම විටම ක්‍රියාත්මක වෙන්නේ අපි දැන් කලින් කතා කළානේ එතකොට මේ චක්කු රූප සෝත රූප ගන්ධ රූප ওই විදිහේ රූප එතකොට මේ රූප අස්සේම එයා ඉන්න නිසා විඥානය හැම විටම රූපත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ නිසා රූප නැතුව විඥාණයට ඉන්න බෑ ඒවා ඇසුරේමයි තියෙන්නේ ඒ නිසා ආත්මය කියන එක අනිවාර්යයෙන්ම රූපත් සමග මිශ්‍ර වෙච්ච දෙයක් ඒ ස්වභාවයේ දිගින් දිගට හැම වෙලේම තියෙනවා ඒක වර්තමානයේ තියෙනවා ඉදිරියටත් එහෙම තියෙවි මරණයෙන් පස්සෙත් ඒ විදිහටම යයි කියන මේ ස්වභාවයේ ඔස්සේ එයාට ඒක ඉක්මවලා තවදුරටත් එයාට යන්න බැරි තත්වයකට එයාගේ මනස පත් වෙන නිසා එයා තීරණය කරනවා එයා හඳුනා ගන්නවා මේ ආත්මයේ තියෙන රූපී මේ ස්වභාවයත් ඒකේ පරිමිත වූ ස්වභාවයත් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ කියලා එයා හිතනවා. එහෙම හිතීම එයා කරන අභ්‍යාස තුලින්ම එන්න බලවත් වෙනවා. එහෙම වෙලා ඒක ඔබ්සෙසිව්ලි නැවත නැවත ඒ සිතේ ක්‍රියාත්මක වීම නිසා එයා ඒ සිතේ ස්ථාවරව පැහැදිලිව පිහිටනවා මෙහෙම තමයි වෙන්නේ කියලා. ඒ අනුව එයා ඩිලිනියේට් කරනවා. ඒ අනුව එයා ප්‍රකාශ කරනවා. එයා පැහැදිලි එකඟතාවයකට එයාගේ මනස එනවා හා අනික් අයටත් කියනවා ආත්මය කියන්නේ මෙහෙම රූපීමය දෙයක්. ඒක අන්තවත් යම් කාල සීමාවක් ඔස්සේ දුවන දෙයක් ඒක. එබඳු රූපීමය ආත්මයක් හැටියට තමයි මගේ ආත්මය තියෙන්නේ කියන අදහස එයා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒක නිකම්ම නෙමෙයි ඒගොල්ලෝ අර රූපී ධානවල යෙදෙමින් ඒ කියන්නේ ප්‍රථම ධානය, ද්විතිය ධානය වගේ ධාන 4 හෝ 5 ඔස්සේ සිත යොදන කෙනෙක්, වඩන කෙනෙක් ඒ භාවනාවන් ඔස්සේ අතිශය දීර්ඝ කාලයක් ලැබූ අත්දැකීම් ඔස්සේම තමයි මේ විදිහට ආත්මයක් ගැන පනවන්නේ කියන්නේ. ඒ නිසා නිකම්ම අපි නිකන් හිතලා ආත්මයක් තියෙනවා නෑ කියලා කියනවා වගේ අර්ථයකින් නෙමෙයි ඊට වඩා ගැඹුරු අර්ථයකින් කියන එකක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ. ඒ අය ඒ බඳු තීරණයකට එන්නේ ඒ බඳු භාවනා අභ්‍යාස තුලින් එන
හඳුනා ගැනීමකට අභ්‍යාසයකට පස්සේ තමයි ඒ අදහසට ඒගොල්ලෝ එන්නේ. ඊළඟට කියනවා the one who when delineating a self delineates it as possessed of form and infinite, either delineates it as possessed of form and infinite in the present, or of such a nature that it will naturally become possessed of form and infinite, or the thought occurs to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about a self possessed of form and infinite obsesses him. අර විදිහටමයි ඒක ඒ කියපු එක අයුඟක් විස්තර කරන්න ඕනේ නැහැ. එතකොට අර විදිහටම අර ධානවල යෙදෙන අය ඒ ඇති වෙන අත්දැකීමෙන් එයා තීරණය කරනවා එයා ලබන අත්දැකීම් වලට අනුව මේ ආත්මය කියන එක රූපීමයයි නමුත් ඒක අපරිමිතයි අනන්තවත්. ඒකේ සීමාවක් පනවන්න බෑ. දිගින් දිගට අවිනාශතර දිගින් නොනැසී පවතින දිගින් දිගට තියෙන ආත්මයක් හැටියට ඒ ආත්මයේත් තියෙනවායි කියන අදහස එයා තුළ බලවත්ව නැගී හිටිනවා. ඒකම නැවත නැවත ඔබ්සෙස් වෙලා එයාගේ සිත තුළ එයා ඒ සිතේම මේ පිහිටනවා. අනික් අයටත් ප්‍රකාශ කරනවා ආත්මය කියන එක රූපීමයයි නමුත් ඒක අනන්තවත් කියලා අනන්ත වූ දිගින් දිගට පවතින ආත්මයක් හැටියට ඒක තියෙනවා කියන අදහස එයා පිහිටනවා. එයා අනික් අයටත් කියනවා. ඒතර ඒ විදිහටයි ඒ අය මේ මත දෙක ප්‍රකාශ කරන්නේ ආත්මය රූපීමයයි පරිමිතයි ආත්මය රූපීමයයි අපරිමිතයි කියන concept දෙක ඒගොල්ලෝ ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරන්නේ. කොහොම පාලි කියන්න ඕනේ නැහැ. අර විදිහටම තමයි ඒකත් යන නිසා The one who when delineating a self delineates it as formless and finite, either delineates it as formless and finite in the present, or of such a nature that it will naturally become formless and finite, or the thought occurs to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about a self formless and finite obsesses him. එතකොට ඊළඟ එකන ඒත් අර විදිහටම මෙතෙන්දි කතා කරනවා යා මේ ආත්මය formless and finite. එතකොට එතෙන්දි ආත්මය අරූපීමයයි නමුත් පරිමිතයි කියලා. එතකොට මේ අදහසට එන්නේ අර අරූපී ධ්‍යාන වඩන අය. ඒ කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන වගේ අරූපී ධ්‍යාන වඩන අය ඒ තමන් ලබ කරන ධ්‍යානයෙන් තමන් කරන අභ්‍යාසය තුලින් එයාට දැනෙනවා ආත්මේ රූපී බවක් නැහැ කියලා. එයා රූපී බව ඉක්මවා ගිහිල්ලානේ. එතකොට ඒ රූපී බව ඉක්මවා ගිය තත්ත්වයේ ඉන්නකොට ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේසඤ්ඤායතන කියන මේ මට්ටම් වලදී එයාට ආත්මයේ තියෙන රූපී බවක් දැනෙන්නේ ෆෝම්ලස් හැටියටයි දැනෙන්නේ. එතකොට එයාට කල්පනා වෙනවා මේ ආත්මේ රූපී බවක් නැහැ අරූපී බවක් තියෙන්නේ නමුත් පරිමිත ස්වરૂපයක් තියෙනවායි කියන අදහසට එයා එනවා. ඇවිල්ලා ඒ අදහස තුළ එයාගේ සිත බලවත් නැගී සිටිනවා. අර වර්තමානයේ නැති වුණත් ඉදිරියේදී ඒක එහෙම වෙනවා. එහෙම නැත්නම් මම ඒ විදිහට හරව ගන්නවා. මම ඒ විදිහ දකින්න තමයි කැමති කියන අර්ථයෙන්. එහෙම නැත්නම් එයා රුචි කරන විදිහට, එයා කැමති වෙන විදිහට, එයාට තේරෙන විදිහට එයා ආත්මය අරූපීමය මෙයයි අන්තවත් කියන අදහසේ එයා බලවත් පිහිටන්න පටන් ගන්නවා. අනික් අයටත් එහෙම ප්‍රකාශ කරනවා. The one who when delineating a self delineates it as formless and infinite, either delineates it as formless and infinite in the present, or of
such a nature that it will naturally become formless and infinite in the future after death. Or the thought occurs to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about the self formless and infinite obsesses him. තොර එයත් අර විදිහටම අරූපී ධ්‍යාන වඩන කෙනෙක් ඒ විදිහටම අර ආත්මය රූපත් සමග සම්බන්ධ නැහැ කියන අදහස එනවා අරූපී ධ්‍යානවල එයා ඉන්නේ. ඒතර ඒ නිසා එයාට අර්ථයක් එනවා අරූපී ආත්මයේ අරූපී බවක් තියෙන්නේ. ඒ වගේම ඒක අනන්තවත් අපරිමිතය දක්වා දිගින් දිගටම යන අවසානයක් දකින්න බැරි ආත්මයක් හැටියට තියෙනවා කියන අදහස එයා තුළ එනවා. වර්තමානයේත් ඒ විදිහයි අනාගතයේත් ඒ විදිහ වෙයි. එහෙම නොවුනත් ඒ විදිහට වෙන්නයි ඕන. එහෙම වීම තමයි හරි කියන අදහසට ඇවිල්ලා එයා ඒ සිත ඒ අදහස තුළ ඒ concept එකේ එයා establish වෙනවා, සාතික වෙනවා, තහවුරු කරගන්නවා. එයා අනික් අයටත් දේශනා කරනවා, කියනවා ආත්මය අරූපීමයයි අනන්තවත් කියලා දේශනා කරනවා. ඒතර ওই විදිහට ආත්මයක් ගැන කියන අය ඔය සතර ආකාරයෙන් ආත්මේ රූපීමයයි පරිමිතයි, ආත්මේ රූපීමයයි අපරිමිතයි, ආත්මේ අරූපී පරිමිතයි, ආත්මේ අරූපී අපරිමිතයි කියන ඔය සතර ආකාරයෙන්ම කියන අය ඉන්නවා. මොකද බුදුහාඳුරු වැඩ හිටපු කාලෙත් ඔහොම කියන අය හිටියා. ඒ අය නිකම්ම අය නෙමෙයි, ගුරුවරු හැටියට නොයෙක් ශිෂ්‍යයන් සහිතව හොඳට විවිධ බණ භාවනාවල ධ්‍යානවල වඩපු අය. ඒ අය ඔය අදහස් අරගෙන අනික් අයටත් දේශනා කරමින් තමන්ගේ ශිෂ්‍යයන්ටත් කියමින් ආත්මය පිළිබඳව ඒගොල්ලන්ගේ හඳුනා ගැනීම, ඒගොල්ලන්ගේ වටහා ගැනීම අනික් අයට ප්‍රකාශ කරමින් දේශනා කළා. ඒ නිසා ආත්මවාදයක් ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඊටාම තදට තිබුණා. ඔය පස්වග තවුසන්ට බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත ධහම කියා දෙන්න අමාරුනේ ඒ නිසානේ. අනික ඔක්කොම දේවල් ඒගොල්ලෝ පිළිගත්තා. නමුත් මේ ආත්මවාදයේ ප්‍රතික්ෂේප කරන්න ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඉතින් තමයි බුදුරජාණන් වහන්සේට ඊටාත්ම දැඩි වෙහෙසක් ගන්න සිද්ධ වුණේ මේ අයට මේ ධහම කියා දෙන්න. අනත්ත් ලක්ෂණ සූත්‍රය දේශනා කරමින් ඒ ආත්මයක පැවැත්මක් ගැන හිතන්න බෑ කියන එක පැහැදිලි කරන්න ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ධම්මචක්කපවත්තන සූත්‍රයේම පමණක් නෙමෙයිනේ මේ පස්වග තවුසන් 3 මාසයක් තිස්සේ උන්වහන්සේට සිද්ධ වුණා මේක නැවත නැවත පැහැදිලි කරලා දෙන්න, කියා දෙන්න මේ ආත්මීය ස්වરૂපයක් මේ පුද්ගලයා තුල, සත්වයා තුල නැහැ කියන එක කියා දෙන්න. මොකද ඒගොල්ලෝ අර ඉන්දියාවේ දිගු කාලයක් තිස්සේ තිබුණු අර වේදාන්ත දර්ශනවල තිබුණු, වේද දර්ශනවල තිබුණු ආත්මීය බව කියන ප්‍රකාශ, දේශනා, ඉගැන්වීම් ඒ සියල්ල සහිතවමනේ ඉන්දියාවේ ඔය මුළු කාලයේම දිගින් දිගටම ඒ දැක්ම ආවේ. එතෙන්දී ඒක ASCII අවසානයේදී ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය හැටියට බුදුරජාණන් වහන්සේ බිහි වෙද්දී අර ආත්මවාදය කියන එක මුළු ඉන්දියාවේ ඔය සත්‍ය ගවේෂණයේ යෙදුණු සියලු සම්ප්‍රදායන් වල වේද දර්ශනයේදීච්ච අනිවාර්යයෙන් මේක ලබාගෙන තිබුණා. ඒ වේද දර්ශනයේ අවසානයේදී උපනිෂද් හා බ්‍රහ්මාරණ්‍යක හා උපනිෂද් කියන කාල සීමාවේදීත් ආපු ශ්‍රමණ සම්ප්‍රදාය තුල උනත් දැන් පස්වග තවුසන් කියන්නේ වේදේ ඉක්මවලා ගිහිල්ලා උපනිෂද් වලට පස්සේ ආපු ශ්‍රමණ සම්ප්‍රදාය හිටපු අය. ඒතර ඒ අය තුලත් අර ආත්මවාදය කියන එක අතිශය බලවත් ඒ අය තුල ක්‍රියාත්මක වුණා. අනික ඕන එකක් අයින් කරන්න කැමති, ආත්මවාදය අයින් කරන්න කැමති වුණේ නැහැ. මොතන තමයි හිර වෙච්ච තැන, ගැටලු වෙච්ච තැන. ඒතර බුදුරජාණන් වහන්සේට අතිශය වෙහෙසක් ගන්න සිද්ධ වුණා මේ අයගේ මේ ආත්මවාදී දර්ශනය ඉවත් කරන්න. ඒ නිසායි 3 මාසයක් තිස්සේ මේ අයට ධර්ම දේශනා කරන්න වුණා, පැහැදිලි කරන්න වුණා මේ ආත්මීය දැක්මෙන්, ආත්මවාදී දෘෂ්ටියෙන් මේ අය ඉවත් කරන්න. ඉතින් ඒ නිසා ඉන්දියාවේ අතිශය බලවත්ව ඒක දිගින් දිගටම ආපු එකක්. ආත්මීය බවක් තියෙනවා, ආත්මයක් තියෙනවා, වෙනස් නොවන දිගින් දිගටම යන ආත්මයක් තියෙනවා කියන අදහසෙන් ගලව ගන්න අනිකුත් අය හුඟක් අමාරු වුණා. ශ්‍රමණ සම්ප්‍රදාය තුල හිටපු අයත්
එහෙම ගලව ගන්න අමාරු වුණා. එතන තමයි ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඉතින් ওই විදිහටයි මේ ආත්මය ගැන කතා කරන්නේ. තව ආත්මයක් නැති බව ප්‍රකාශ කරන අනෙකුත් කරුණු පිළිබඳව අපි ඊළඟ සිකුරාදා මේ දේශනාවේදී කතා කරමු. හැබැයි දැන් ඊළඟට මට දැන් කියන්න දෙයක් තියෙනවා මේ ඊළඟ දැන් අද මෙතනින් මේක අවසන් කරන්න තියෙන්නේ. මේ මං 5 වෙනිදා ලංකාවට යන්න බලාපොරොත්තු